අද දිනය යොදා ගන්නකොට අමල් නොකියපු කතාවක් තිබ්බා. අමල් මුලින්ම මගෙන් ඇහුවේ ඇයි මේ අප්‍රේල් 1 වෙනිදා යොදාගත්තේ මේකට කියලා. පස්සේ මට ඔකට උත්තර නැති වුණා. ඇත්තටම විජේපල්ලිය ගුරුගේ මහත්මයා නෙමෙයි අප්‍රේල් 1 වෙනිදා යොදාගත්තේ. අපි මේ උත්සවය පොඩ්ඩ ගැන කතා කරනකොට මම විශේෂයෙන් මෙතුමන්ට කිව්වා අප්‍රේල් 1 වෙනිදා නැතුව වෙන දවසක් දාගමු කියලා. එහෙනම් අපි මහලේකම්තුමාට ආරාධනා කරනකොට අපි දින දෙකක් දුන්නා. අප්‍රේල් 8 සහ මේ කලින් ඉවර වෙච්ච බ්‍රහස්පතින්දා. නමුත් මහලේකම්තුමා මොනමොකක් හරි හේතුවක් නිසා 1 වෙනිදාම යොදාගෙන තියෙනවා. අපි ඒකට හේතුව එතුමා කතා කරනකොට අහගමු කොච්චර සුදුසුද අප්‍රේල් 1 වෙනිදා මේ වගේ පොතක් එළි දක්වන්න කියලා. කොහොම වුණත් අමල් කිව්වා වගේ ඉතිහාසයේ පළවෙනි වතාවට මං හිතන්නේ මමත් දැකලා නැහැ මේ වගේ පාර්ලිමේන්තු හිටපු මහලේකම්වරු පිරිසක් එක වේදිකාවක ඉන්නවා. මෙතන එක්කෙනෙක් අඩුයි. ඒ තමයි මේ පරපුරේ පළවෙනියා වෙන්න ඕනේ මම හරිනේ සෑම් විජේසිංහ මහත්මයා. එතුමා පමණයි මෙතන අඩු. මටත් යම් වාසනාවක් තිබුණා සෑම් විජේසිංහ මහත්තයත් එක්ක වැඩ කරන්න. පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි බේරුම්කාර මණ්ඩලයේ සභාපතිවරයා විදිහට එතුමා වැඩ කළා. මම පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනකොට. ඒ වගේ දැනුම් කෝෂයකින් අපිත් යම් විශාල ප්‍රමාණයකට පෝෂණය වුණා. ඒ සෙවණේ හැදුණු මේ මහලේකම්වරු මේ රටේ පාර්ලිමේන්තුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ නංවන්න යහ මගකට ගේන්න කරපු මෙහෙය අපිට මෙහෙම ප්‍රධාන පීටිකාවට ඇරියුම් කිරීමෙන් පමණක් සීමා කරන්න බැහැ. නමුත් විජේපල්ලිය ගුරුගේ මහත්තයා අවුරුදු 35ක් සිය ජීවිතය රාජකාරිය සමස්ත ක්‍රියාදාමයේම පාර්ලිමේන්තුවෙන් කැප කරලා ඊට පස්සේ විශ්‍රාම ගිහිල්ලා තමන්ගේ මතක සටහන් එළි දක්වන මේ මොහොතේ එතුමා තීරණය කළා එතුමා සේවය කළ සියලු මහලේකම්වරු සහ එතුමත් එක්ක කටයුතු කළ වේත්‍රධාරීවරුන්ට ආරාධනා කරන්න මේ උත්සවයට. අමල් පොත ගැන සහ පල්ලිය ගුරුගේ මහත්තයා ගැන ලොකු විස්තරයක් කළ නිසා මා බලාපොරොත්තු වෙන්නේ නැහැ අමල් කියපු විදිහටම පොත ගැන විවරණයක් කරන්න. ඒ පොත ඔබ විසින්ම කියවලා ඔබ විසින්ම තක්සේරුවට ලක් කළ යුතු පොතක් කියලා මම හිතනවා. ඒ නිසා සාම්ප්‍රදායික පොත් එළි දැක්වීමකදී සිදුවෙන පොත පිළිබඳ විවරණයකට වඩා ඊට එහා ගිය මේ පොතේ නොකියා කියවෙන කතාවක් ගැන අපි පොඩ්ඩක් විමසන්න මං හිතුවා. මම මේ පොතේ පසුවදනෙත් සටහන් කළා විජේපල්ලිය ගුරුගේ මහත්මයා මේ පොත ලියනකොට අමල් කිව්වාගේ කිව යුතු දේවල් සහ නොකිව යුතු දේවල් වෙන් කරගත්තා. එතුමාට මේ පොතේ තව ලියන්න කතන්දර හුඟක් තියෙනවා. ඔය අපිත් එක්ක නිවාඩු පාඩුවේ හම්බුනහම කියන කතන්දර එළි වෙනකන් අහන් ඉන්න පුළුවන් පාර්ලිමේන්තුවේ සිද්ධි. හුඟක් ඒවා මේකේ ලියන්න බෑ. සමහර ඒවා ලියලා තිබුණා. නමුත් පොත කීප දෙනෙක් විවරණය කරනකොට තීරණය කළා අපි මේවා අයින් කරමු කියලා. ඒ වගේ බොහෝ රහස් බොහෝ නොකී වෙච්ච කතා හැබැයි ඒවා දේශපාලනයේ ඉතාම වැදගත් කතා පළ නොවි මිය යාම ගැන අපිටත් ශෝකයක් ඇති වෙනවා. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. රාජ්‍ය තාන්ත්‍රයේ යෙදුණු අය දන්නවා. ඒ වගේ රහස් අපි ගාව කොච්චර තියෙනවද කියලා. කියන්න බැරි. අපත් සමග මියදිලා යන කතන්දර කොච්චර මේ අපි අතර තියෙනවද. නමුත් මේකේ නොකියවෙන කතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන මහා වෘක්ෂය ආරක්ෂා කරන්න විජේපල්ලිය ගුරුගේ මැතිතුමා වගේ දේශපාලඥයන් නොවන මේ නිලධාරීන් කරන කැපවීම. පාර්ලිමේන්තුවේ විශේෂයෙන් පාර්ලිමේන්තු නිලධාරීන්. මමත් යම් අවස්ථාවල මහලේකම්තුමත් එතුමාගේ කාර්ය මණ්ඩලයත් සමග විවිධ තරාතිරම් වලදී කටයුතු කරලා තියෙනවා. අපි ඒක දකිනවා. මේ කාර්ය මණ්ඩලය මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරීන් තමුන්ගේ රාජකාරිය නොබ්බට ගිහිල්ලා මොන තරම් මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම කියන
ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොලේ මේ තමන්ගේ රාජකාරියෙන් ඔබට ගිය දෙයක් කරනවාද කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ අද කියන වත්මන් ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර දුරකට වැලිඩ්ද කියන එක, කොච්චර දුරට යථාර්ථයක්ද කියන එක. මේකට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. නමුත් මම උත්සාහ කරනවා වැඩි වෙලාවක් ගන්න නෙමෙයි. නමුත් ඊටාම කෙටි කාලයක් ඇතුළත පොඩි උදාහරණ කීපයක් අරගෙන අපි මේ අද අත්විඳින ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොඩි විග්‍රහයක් කරන්න විවිධ උදාහරණ කීපයක් ඇසුරෙන්. මම මේක කොහොම පටන් ගන්නද කියලා මම උදේ ඉඳන් කල්පනා කර හිටියා. හැබැයි මම කැමතියි පටන් ගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ අයිකොන් එක. අද ලෝකේ අපිට තියෙන අයිකොන් එකකින්. අපිට ගෝලීය වශයෙන් ගත්තාම ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ අපිට තියෙන පරමාදර්ශී රට තමයි ඉන්දියාව. අපි අල්ලපු රට. අඩු ගානේ ආසියානු කලාපයට. නමුත් ලෝකේ විශාලම ජනගහනය රට විදියට, ලෝකේ මූලිකම ප්‍රජාතන්ත්‍රවාදී විදියට අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය ඉන්දියාව. ඉන්දියාව මේ අවුරුද්ද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කරන දර්ශකවලදී පල්ලෙහාට වැටලා තියෙනවා. මේ අවුරුද්ද මුල කරපු සමීක්ෂණ වාර්තා 3කින් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය අපි බලාපොරොත්තු වෙන සුපිරිසිදු සුපසන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පල්ලෙහාට වැටලා තියෙනවා දර්ශක 3ක් අනුව. එකක් තමයි ෆ්‍රීඩම් හවුස් වාර්තාව. ඒකෙන් කියනවා India is not a free democracy now. India is partially free democracy කියලා. යම් තාක් ප්‍රමාණයට කොටසක් පමණක් ඉතිරි වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදයක්. ස්වීඩනයේ වීඩෙම් කියන සංවිධානය ඒ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රේණිගත කරන රට ආයතනයක්. ඒ ආයතනය කියනවා ඉන්දියාව දැන් ඇවිල්ලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඳන් මේ ඉලෙක්ටෝරල් ඔටෝක්‍රසි කියලා එකකට. ඔකට සිංහල වචනයක් හොයාගන්න හරි අමාරුයි. ඉලෙක්ටෝරල් ඔටෝක්‍රසි. ඒ කියන්නේ ඡන්දෙන් තෝරාපත් වෙච්ච ඒකාධිපතිත්වයක් කියන්න බෑ. ඒක තන්ත්‍ර පාලනයකට. එහෙම කියමුකෝ. ඊළඟට මේකම කියනවා The Economist Intelligence Unit එක. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහළ වැටිලා. ඒ කියන්නේ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන ආයතනයේ තියෙන යහගුණ values of democracy has gone down in India. හැබැයි ඊට වඩා ලස්සන වැඩේ තමයි මෝඩි මහත්තයාගේ ජනප්‍රියතාවය නැගිනවා. ඉන්දියාවේ වත්මන් අගමැති මෝඩි මහත්තයා දැනට නරේන්ද්‍ර මෝදි මහත්තයා මේ ගත කරන්නේ 7 වෙනි අවුරුද්ද දෙවෙනි වාරේ. සාමාන්‍යයෙන් දෙවෙනි වාරයක 7 වෙනි අවුරුද්ද කියන්නේ සාමාන්‍යයෙන් ගන්න දේශපාලන රටාවේ නම් ජනප්‍රියතාවයේ අන්තිම කොනේ ඉන්න ඕනේ. මේ දේශපාලනයේ ජනප්‍රියභාවය රැක ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ. එක දිගට ඩියුගුණසේකර මහත්තයා මේක හොඳට දන්නවට ඉන්න එකම දේශපාලඥයෙක් විදියට. තමුන්පත් වෙන රාජ්‍ය තාන්ත්‍රයේ තමුන්ගේ ජනප්‍රියභාවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන චැලෙන්ජ් එක ලොකුවට තියෙනවා. මෝඩි අගමැතිතුමා තමුන්ගේ දෙවන වාරේ තුන්වෙනි අවුරුද්දේ කියන්නේ 7 වෙනි අවුරුද්දේදීත් අද වෙනකොට 74%ක් එයාගේ ජනප්‍රියතාවය. 74%ක් 74% of popularity, individual popularity. ප්‍රජාතන්ත්‍රවාදයේ පහළ වැටෙනවා. මෝඩි මහත්තයාගේ ජනප්‍රියතාවය ඉහළ යනවා. මොකද්ද මේකේ සමබරතාවය? මෝඩිගේ ජනප්‍රියතාවයට අද වෙනකොට පසුගිය අවුරුද්දක බලනකොට කාරණා දෙකක් බලපානවා. එකක් තමයි අයෝධ්‍යා හින්දු දේවාලයේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම. ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ එතුමම ගිහිල්ලා මුල් ගලා තිබ්බා. මොකද එතුමම තමයි ඔක විනාශ කරන්නත් මුල් වුණේ. ඒකට චෝදනාවක් මෝඩි අගමැතිතුමාට තියෙනවා. අයෝධ්‍යා පල්ලිය සහ මුස්ලිම් පල්ලිය අතර ගැටුමේදී. මෝදි මහත්තයාට ඇමරිකානු වීසා එක නොදී හිටියත් ওই ප්‍රශ්න නිසා. නමුත් මේ රාම් දේවාලයේ අයෝධ්‍යා දේවාලයේ නැවත ප්‍රතිසංස්කරණයත් දෙවෙනි කාරණය තමයි COVID-19 පාලනය කරපු විදිය. කොරෝනා ඉන්දියාව තමයි ඇමරිකාවට දෙවෙනි වෙලා තියෙන දැනට කොරෝනා වසංගතේ. ඊටාම දරුණුයි. හැබැයි රට තුල තියෙන පිළිගැනීම තමයි
මෝඩි අගමැතිතුමා මේක හොන්තට කළමනාකරණය කළා. විශේෂයෙන්ම ජනතාවට දීපු සහන පැකේජ් එක. ඒ සහන පැකේජ් එක නිසා මෝඩි අගමැතිතුමාගේ ජනප්‍රියතාවය ගිය අවුරුද්දේ 76යි මේ අවුරුද්දේ 74යි. හෙට ලබන අවුරුද්දේ ඡන්දෙ තිබ්බොත් ආයෙ එතුමා දිනනවා. පැත්ත පළාතක නැහැ කිට්ටුව ගන්න කෙනෙක්. ඒක උදාහරණයක්. මම දෙවෙනි උදාහරණය ගන්නම්. තවත් අපේම කලාපයේ රටකින් ෆිලිපීනයෙන්. ඩුටාටේ ජනාධිපතිතුමා. හුඟක් අය දන්නවා එතුමගේ ක්‍රියාකලාපය. ෆිලිපීනයේ ඩුටාටේ ජනාධිපතිතුමාගේ පොපුලැරිටි කොච්චර දන්නවද? 91ක්. මේ වෙනකොට 91% of popularity. ඒත් මේ දෙවෙනි අවුරුද්ද ගත කරන්නේ. අද උදේ මම මගේ මිත්‍රයෙකුට ෆිලිපීනයේ මගේ සගයෙකුට කතා කරලා ඇහුවා මේ ඩුටාටේ කොහොමද මෙච්චර ජනප්‍රිය වෙලා ඉන්නේ? මේ වෙනකොට එතුමා අවුරුදු දෙකක් තිස්සේ එතුමාගේ දූර කාල දෙක තිස්සෙම කරපු කැම්පේන් එකක් තමයි War Against Drugs. කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය. ඒකෙදි වෙන මුකුත් නැහැ එතුමා කළේ හොය මැරුවා. හොය ඝාතනය කළා. දැන් මේ වෙනකොට 35000කට කිට්ටු වෙන්න මා ඝාතනය කළා තියෙනවා. 35000ක්. ඒකට වෙනම නමක් තියෙනවා ඒගොල්ලෝ හදාගෙන ඒ කියන්නේ extra judicial killings කියන නිසා කෙටියෙන් කියනවා EJK කියලා. Number of EJKs in Philippines is almost 35,000 now. 35000ක් ඝාතනය කළා. රටේ තියෙන විශාලම මාධ්‍ය ආයතනවල සීල් තිබ්බා. ලයිසන් එක කැන්සල් කළා. ABS CBN ගිය අවුරුද්දේ. මාධ්‍ය විදිය පෙන්වන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී රෑන්කින් 53න් පටන් ගත්තේ දැන් 55ට ඇවිල්ලා. ඒ කියන්නේ ඒ තරමට වැටිලා. ප්‍රජාතන්ත්‍රවාදී ගුණ මේ ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. ප්‍රජාතන්ත්‍රවාදී සියලුම යහ ගුණ බිම බිඳුවයි. හැබැයි ජනප්‍රියතාවය 91යි. මොහොතකටවත් හිතන්න එපා මම මේ කියන්නේ ජනප්‍රිය නායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියන එක නෙමෙයි. මේ දෙක අතර සමබරතාවයක් රඳවාගන්නේ කොහොමද කියන එක. අපි ඉන්නේ ප්‍රධාන ලොකු ප්‍රශ්නයක. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කොතනද තියෙන්නේ? මොකද්ද මේ අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා ආරක්ෂා කරන්න හදන්නේ? දැන් මේ නායකයෝ දෙන්නම තව ඉන්නව නායකයෝ. තුර්කිය ගන්න, හංගරි, ඉන්දුනීසියාවේ ජෝකෝ විඩෝඩි ජනාධිපතිතුමාට ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ ඡන්දෙ ඉල්ලන්න. එතුමාට සිද්ධ වුණා මුස්ලිම් අන්තවාදී නායකයෙක් එක්ක අත්වැල් බැඳ ගන්න. නැත්තම් පරාදයි. මොකද ප්‍රතිවිරුද්ධවාදියා සම්පූර්ණයෙන්ම අන්තවාදී කඳවුරේ ඉස්ලාමීය අන්තවාදී කඳවුරේ අපේක්ෂකයෙක්. ඔහුව පරද්දන නම් ඉතාමත් මධ්‍යස්ථ මතධාරී ජෝකෝ විඩෝවිට සිද්ධ වුණා අත්වැල් බැඳ ගන්න මුස්ලිම් අන්තවාදී ආගමික නායකයෙක් එක්ක. මම තුන්වෙනි උදාහරණය ගන්නම්. අපි කවුරුත් මේ දවස්වල කතා කරන මියන්මාරය ගැන. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකේතයට වැදුණු අතිශයම දරුණු මරුපහර. ගිය පෙබරවාරි 1 වෙනිදා ඒ රටේ හමුදාව ඒ රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය පරදවලා බලය ඇල්ලුවා. ඊයේ වෙනකොට 520ක් ඝාතනය කරලා තියෙනවා. අවුරුදු 7ක දරුවෙක් සහ අවුරුදු 12ක දරුවෙක් ඇතුළු. ඔබ දකිනවා නම් මියන්මාරයේ වීඩියෝ පට අතිශය කුරුර විතර මිනිසුන් ඝාතනය කරනවා. හැබැයි මේක out of context එකෙන් ගන්න බෑ. හිතන්න එපා එක රැයෙන් හමුදාවක් ඇවිල්ලා බලය ඇල්ලුවා කියලා. මේක එහෙම නෙමෙයි උනේ. මේක උනේ බොහොම සැලසුම් සහගත ක්‍රියාදාමයක්. හමුදාව බලය ඇල්ලීමේ ප්‍රධාන වගකීම මම හිතන විදිහට අවුන් සන් සූචි බාරගත යුතුයි. ඇය අසමත් වුණා රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගේන්න. ඒ ප්‍රතිසංස්කරණ ගේන්න අසමත් වීම නිසා ජනතාව පෙරදුනා හමුදාව දිනුවා. අවුන් සන් සූචි බලයට පත් වෙන්නේ 2015 86ක බහුතරයක් එක්ක. 2008 තාංශුවේ ජනාධිපතිවරයා ජෙනරල් තාංශුවේ ජනාධිපතිවරයා හදන ව්‍යවස්ථාවේ හමුදාවෙන් ව්‍යවස්ථාව හදන්නේ. ඒ හමුදාවෙන් හදන ව්‍යවස්ථාවේ පිළිවෙලින් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න.
ඒ අනුව 2010 මැතිවරණය තියෙනවා. මියන්මාරයේ තියෙනවා අමුතු වැඩක්. මියන්මාරයේ හමුදාවට දේශපාලන පක්ෂයක් තියෙනවා. United Solidarity Develop USDP පාර්ටි කියලා. ඒක හමුදාවේ දේශපාලන පක්ෂය. අවුරුදු 48ක් රට කරපු හමුදාව තමුන්ට දේශපාලන පක්ෂයක් හදාගත්තා. මහා අමුතු ක්‍රමයක් ඒක. අපිටත් නිකන් අමුතුයි හමුදාවට දේශපාලන පක්ෂයක් තියෙනවා කියනවා. ඒ දේශපාලන පක්ෂය තමයි 2010 ඡන්දෙ ඉල්ලන්නේ. අවුන් සන් සූචි ඒක ඒගේ NLD පක්ෂය ඒකට විරුද්ධ වෙනවා. ඡන්දෙට නෑ. ඒ නිසා හමුදාවේ පක්ෂය දිනනවා. දිනලා අවුරුදු 5ක් ආණ්ඩු කරනවා. හැබැයි ඒ ආණ්ඩුකරණය සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයට ගේන ආණ්ඩුකරණයක්. ඒ හමුදාවේ පක්ෂය කරන ආණ්ඩුකරණය. ඔවුන් ක්‍රමක්‍රමයෙන් ගේනවා අවුන් සන් සූචිට බලය එන්න ක්‍රමයක්. හැබැයි ව්‍යවස්ථාවෙම තියෙනවා අවුන් සන් සූචිට ජනාධිපතිකම ගණ්ඩ බැරි වෙන ව්‍යවස්ථාව හදලා තියෙනවා. පාර්ලිමේන්තුවේ 25%ක් හමුදාව යුනිෆෝම් ඇඳලා තමයි හමුදාවේ වාඩි වෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි ප්‍රාදේශීය ආණ්ඩුවල පවා 25%ක් යුනිෆෝම් ඇඳපු හමුදාව වාඩි වෙනවා. ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් 3/2ක බලය නෙමෙයි 4/3ක බලය ඕනේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. 4/3 බලය ජීවිතේට ගන්න බෑ හමුදාව ඉන්නකම් යුනිෆෝම් ඇඳගෙන පාර්ලිමේන්තුව ඇතුලේ. ඔය වගේ ලොකු පැරඩොක්ස් වල හිර වෙච්ච රටක්. හැබැයි 2015 අවුන් සන් සූචි බලය ගත්තාම ඇයට අමතක වෙච්ච දෙයක් තිබ්බා. ඇය ජනතා ඡන්දෙන් පත්වෙච්ච හොඳ බලයක් තියෙන නායිකාවක් කියලා. ඇය ෆේල් වෙනවා. ඇය අසමත් වෙනවා. තමන්ට ලැබුණු බලය පාවිච්චි කරලා රටට අවශ්‍ය වෙනස්කම් කරන්න. ඇයට තිබුණා ඔප්ෂන්ස් දෙකක්. එකක් තමයි අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒකට බැරි නම් අලුත් තියෙන ව්‍යවස්ථාවට සංශෝධන අවශ්‍යයි. සාමාන්‍ය ගණන් කිරීම යටතේ ඒ ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදය කරන්න නම් සංශෝධන 168ක් වුණ වෙලා තිබුණා. සංශෝධන 168ක් අවුරුදු 5 ඇතුළත. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න තමුන්නාන්සලා දන්නවා ව්‍යවස්ථා සංශෝධනයක් එකක් ගේන්න මොන තරම් අමාරුද කියලා. අවුන් සන් සූචියට තිබුණා සංශෝධන 68ක් ගේන්න 168ක් ගේන්න. ඒක පහසු දෙයක් නෙමෙයි. ඇයට තිබුණේ ජනතාවගේ බලය පාවිච්චි කරන්න ඇයකට අවුන් සන් සූචි අවුරුදු 5ක් ඇතුළත ඔප්පු කළා ඇය රාජ්‍ය පාලනයේ අසමත් බව. ඇය දේශපාලනයේ අසමත් බව. රාජ්‍ය තාන්ත්‍රිකව she was a political icon. She was a democratic icon. එයා ලස්සන ප්‍රතිරූපයක් පමණයි. හැබැයි රාජ්‍ය පාලනයේදී අය ෆේල්. ඒ නිසා ඇයට බැරි වුණා. එයාට අර 168න් ඇයට පුළුවන් වුණේ සංශෝධන 4යි ගේන්න. ඔය ආස්සේ ඊළඟ මැතිවරණේ ගිය අවුරුද්දේ තිබිච්ච මැතිවරණයේදී ඇය දිනන බව දැනගත්ත හමුදාව ඉතා සූක්ෂමව තමුන්නාසලත් දන්න රකායන් ප්‍රශ්නය ඇති කළා. ඒ රකායන් ප්‍රශ්නය ඇති කරලා සංවිධානාත්මකව කල්ලි රකායන් ප්‍රදේශයට යවලා මුස්ලිම්වරු ඝාතනය කරලා ඒ සම්පූර්ණ චෝදනාව අවුන් සන් සූචි මත පැටවුවා. අවුන් සන් සූචියට සිද්ධ වුණා අන්තර්ජාතික අධිකරණය ඉස්සරහා හමුදාව වෙනුවෙන් පෙනී ඉන්න. ඇය හමුදාව වෙනුවෙන් පෙනී සිටලා ඇය හමුදාව වෙනුවෙන් හමුදාව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ගෙනිච්චා. අවසානයේ උනේ ඒ හමුදාව විසින්ම ඇයව අත්අඩංගුවට ගැනීම. මොකද උතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉන්න මේ බලයෙන් හමුදාපතිතුමා හමුදාපති බවට පත් වෙන්නේ 2011. එතුමාට සෑහෙන ව්‍යාපාර තොගයක් තියෙනවා රට ඇතුලේ. මොකද මියන්මාරයේ තියෙන සමස්ත ව්‍යාපාරික කර්මාන්තයෙන් ව්‍යාපාරය වලින් 60%ක් පාලනය කරන්නේ හමුදාව. බිස්නස් කරන්නේ හමුදාව. ඒවයි ෂෙයාර්ස් යන්නේ හමුදාවේ ඉන්න අයට. දැන් ඉන්න හමුදාපතිතුමාට විශාල කොටස් සංඛ්‍යාවක ව්‍යාපාරවල තියෙනවා. එක. දෙවෙනි එක එතුමාට තිබුණා ජනාධිපති වීමේ පුදුම ආසාවක්. පුදුම ආසාවක් ජනාධිපති වීම. එතුමා බලන් හිටියා මේ සැරේ ගිය අවුරුද්දේ ඡන්දෙන් අවුන් සන් සූචිට සුළු හෝ පරාජයක් අත් වෙලා එතුමා ජනාධිපති වෙයි කියලා. තුන්වෙනි කාරණය මේ ජූලි 23 වෙනිදාට එතුමා විශ්‍රාම යනවා. අවුරුදු 65 තමයි ඒ විශ්‍රාම යන වයස. එතුමා විශ්‍රාම යනවා අවුරුදු 65 පිරලා මේ ජූලි මාසේ 23. එතුමා විශ්‍රාම ගියයින් පස්සේ විශ්‍රාම ගියත් නැතත් එතුමාව අන්තර්ජාතික අධිකරණයේ ඉදිරියට යන්න වෙනවා. මොකද අන්තර්ජාතික අධිකරණය විසින් මියන්මාරය කොටු කරලා හමාරයි. එහෙනම් අනිවාර්යයෙන්ම හමුදාපතිවරයාට අන්තර්ජාතික අධිකරණයේ හමුවේ දඬුවම් විඳින්න වෙනවා.
ඔය ප්‍රශ්න ඔක්කොම එක්කහු කරලා බැලුවාම හමුදාපතිතුමාට වෙන විකල්පයක් නැහැ බලය අල්ලනවා ඇරෙන්න. ඒ බලය ඇල්ලීමට ව්‍යවස්ථාවෙම ප්‍රතිපාදන තියෙනවා. ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙනවා. හමුදාව දැනගත්තොත්, හමුදාවට දැනුනොත්, හමුදාවට හැඟුණොත් රට අස්ථාවරයි, රටේ දේශපාලන බලය බිඳිලා කියලා හමුදාවට අවසර තියෙනවා මැදිහත් වීමක් කරන්න. ඒ මැදිහත් වීම තමයි ව්‍යවස්ථානුකූලව ඒගොල්ලෝ කියන විදිහට කළේ. ජනවාරි 31 වෙනිදා රෑ 12ට අවුන් සන් සූචි රජය නිල වශයෙන් අවසන් වුණා. පෙබරවාරි 1 වෙනිදා උදේ 10ට අලුත් ආණ්ඩුව දියුණුම් දෙන්න තිබ්බා. පැය 10ක ගැප් එකක් තියෙන ආණ්ඩුවක් නැති. ඒ පැය 10 ගැප් එකෙන් තමයි හමුදාව ඉදිරිපත් වෙලා බලය ඇල්ලුවේ. ඒ නිසා ඒගොල්ලෝ කියනවා අපි කලේ කුමන්ත්‍රණයක් නෙමෙයි, අපි කලේ නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව බලය ඇල්ලීමක් කියලා. ඔතන ලස්සනම කතාව එක නෙමෙයි. ඊයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වුණා මියන්මාරය ගැන තීරණයක් ගන්න. තීරණයක් නැතුව ආරක්ෂක මණ්ඩලය විසිරුණා. ඇයි? කවුද බාධාව දැම්මේ? චීනය. චීනය තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා කිව්වා කිසිම මැදිහත් වීමක් මියන්මාරයට කරන්න එපා කියලා. විරුද්ධ වුණා. එහෙනම් අදත් ලෝක බලවතුන් කිසි කෙනෙකුට මියන්මාරයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මියන්මාරයට වඩා චීනය වටිනවා. මේ වෙනකොට චීන කර්මාන්ත ශාලා 30 ගණනක් ගිනිබත් කරලා තියෙනවා මියන්මාරය ඇතුලේ. ඒ මිනිස්සුන්ගේ විරෝධය චීනයට. මොකද මිනිස්සු විශ්වාස කරනවා මේ හමුදා කුමන්ත්‍රණය පිටිපස්ස චීනය ඉන්නවා කියලා. එතකොට චීනයට විරුද්ධ වෙන්න බැරි නිසා ආසියානු රටවල් පවා සිංගප්පූරුව, මලේසියාව වගේ රටවල් පවා වැඩිය කතා කරන්නේ නැහැ මියන්මාරය ගැන. මිනිසුන් ඝාතනය වෙනවා. පොඩි දරුවෝ ඝාතනය වෙනවා. හැබැයි අන්තර්ජාතික ප්‍රජාව තාම කල්පනා කරනවා මොන විදිය සම්බාධකද පනවන්නේ කියලා. හිතා ගන්නවත් බෑ. මම කියන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ වගේ තර්ජන එල්ලුණත් අද ලෝක දේශපාලනය ඊට වඩා ප්‍රබලයි. චීනය නිසා මියන්මාරයේ ඇතිවන අන්තර්ජාතික බලපෑම් කළ යුතු ප්‍රශ්නයටවත් ලෝක බලවත්තු තීරණ ගන්නේ නැහැ. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමාන සන්දර්භය. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය කියලා මේ ආරක්ෂා කරන්න හදන යාන්ත්‍රණය කොයි විදිහේ සතෙක් විදියට දැන් අලුත් මුණක් දාගෙන ඉන්නවද කියලා. ඉන්දියාවේ මෝඩි අගමැතිතුමාගේ උදාහරණය ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් පත්වෙච්ච ෆිලිපීනයේ ඩුටාටේ ජනාධිපතිතුමාගේ සන්දර්භය ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයෙන් දිනපු ආණ්ඩුවක් ගෙදර යවලා 100 ගණන් දහස් ගණන් මිනිස්සු ඝාතනය කරන හමුදා බලයක් තියෙනකොට අපි ආරක්ෂා කරන හදන ප්‍රජාතන්ත්‍රවාදයක් කොයි විදිහේ හැඩතල ගනීද කියන එක අපි දන්නේ නැහැ. අපිට පේනවා යුරෝපියන් වැලියු සිස්ටම්ස් වලින් හදන ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි අපි කතා කරන්නේ මේ ආසියානු කලාපේ. සාමාන්‍යයෙන් මම අර කිව්වා වගේ මෝඩි අගමැතිතුමාගේ ජනප්‍රියත්වයට හේතු වුණු රාම් අයෝධ්‍යා පල්ලිය කෝවිල ඉන්දියාවේ මම උදේ මේ ප්‍රශ්නේ අපේ මහාචාර්ය සොයිසා මහත්තයත් එක්ක කතා කළා පොඩි අදහසක් දැනගන්න මේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. එතුමා මට ලස්සන කතාවක් කිව්වා. එතුමා කිව්වා රංග ඉන්දියාවේ දෙවිවරු ටිකයි ගංගානම් ගඟයි හිමාලය කන්දයි ඔය තුන තියෙනකන් දේශපාලඥයෝ ඔය තුන නලෝ ඉන්නකන් ඒ මිනිසුන්ව ඡන්දෙන් පරද්දන්න බෑ කියලා. මේ කියන්නේ කල්චරල් සෙන්සිටිවිටීස්. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමා හොඳට දන්නවා හින්දු පල්ලියට ගිහිල්ලා හින්දු පල්ලියේ පූජකයාත් එක්ක හින්දු මිනිස්සුන්ට කතා කරන හැටි. එතුමා කලාවේ ආර්ට් එක ඉතාම හොඳට දන්නවා. හින්දුත්වයා කියන සංකල්පය එතුමා ඉතාම හොඳට ප්ලේ කරනවා කාඩ් එකක් විදියට, තුරුම්පුවක් විදියට. ඒ නිසා එතුමාව ජනප්‍රියත්වය 70% පළයට බස්සන්නම බෑ. තව තවත් ජනප්‍රිය වෙයි. හැබැයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වැලියුස් ගුණාංග දවසෙන් දවස පල්ලෙහාට යනවා. සුළුතර ජනතාවගේ අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස මේ ඔක්කොම කතන්දර පමණයි. ඒ සියල්ල අතරේ
මෝඩි අගමැතිතුමා ඉතාම අගේට තමුන්ගේ ජාතිකවාදී කාඩ් එක ප්ලේ කරමින් ජනප්‍රිය වෙනවා. ඩුටාටේ අය ඔච්චර ජනප්‍රිය 91ක් වෙන්න. මම ඕකට කරුණු හෙව්වා. ෆිලිපීන් වැසියන්ටවත් මේ කියාගන්න උත්තර නැහැ. ඩුටාටේ කොහොමද මෙච්චර ජනප්‍රිය වෙන්නේ කියලා. අපිට කරුණු දෙකක් පේන්න තිබුණා. එකක් තමයි ඔහු දූෂිතෙක් නෙමෙයි. අවුරුදු 35ක දේශපාලන ජීවිතේ ඩුටාටේට දූෂණ චෝදනා නැහැ. වටේ ඉන්න අය හොරා කනවා. ඒක කොයි ආණ්ඩුවලත් වෙනවනේ. නමුත් ඩුටාටේට නැහැ. 35000ක් මරලා මහ විශාල ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් කළත් දූෂණ චෝදනා නැහැ. පළවෙනි එක. දෙවෙනි එක ඔහු COVID-19 කොරෝනා මර්ධන ව්‍යාපාරයේ හොඳට කරපු කෙනෙක්. දකුණු ආසියානු කලාපයේ වැඩිම රෝගීන් ඉන්නේ ෆිලිපීනේ. ඒත් ඔහු ජනප්‍රියයි. මේවා සාමාන්‍යයෙන් අපි කතන්දර විදිහට කිව්වට මේවා මීට වඩා ඉහාට ගිහිලා ශාස්ත්‍රීයව විග්‍රහ කරන්න ඕන කරුණු. අලුත් දේශපාලන නායකයන් ලෝකෙ බිහි වෙනකොට අලුත් දේශපාලන නායකයන් රටවල් වල බිහි වෙනකොට ඔවුන් මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකේතයට අනුගත වෙනවද කියන එක. සාමාන්‍යයෙන් ඊටා විශාල බහුතරයකින් ජයග්‍රහණය කරන නායකයෝ ඊටා ඉක්මනින්ම අප්‍රසාදයටත් පත් වෙනවා. හේතුව අවුන් සංසූචිත උනේ ඒක. හේතුව තමයි ඊටා විශාල ජයග්‍රහණයක් කියන්නේ. ඊටා විශාල ජනවරමක් කියන්නේ මහ විශාල අපේක්ෂා ගොඩක්. මේ අපේක්ෂා මැනේජ් කිරීම, අපේක්ෂා කළමනාකරණය කිරීම තමයි රාජ්‍ය පාලනයේ වැදගත්ම දේ. බොහෝ අපේක්ෂාවල් ඉටු කරන්න බැරි වෙයි. හැබැයි අපේක්ෂා කළමනාකරණය කරගන්න රාජ්‍ය නායකයෝ දැනගන්න ඕනේ. මං හිතන්නේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමත් ෆිලිපීනයේ ඩුටාටේ ජනාධිපතිතුමත් මිනිස්සුන්ගේ අපේක්ෂා කළමනාකරණය කිරීම ඉතාම අගයට කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා නොකළට. ඒ නිසා ඒ අයගේ ජනප්‍රියතාවය ඉතාම ඉහළට තියෙනවා. මම මුලින් කිව්වා වගේ ඉතාම ඉහළ ජනවරමකින් පත් වුණයින් පස්සේ අවුරුදු 7ක් ගිහිල්ලත් 74ක 91ක ජනප්‍රියතාවයක් රඳා පවත්වා ගන්නවා නම් ඒක අපි වෙනම හොයා බැලිය යුතු කාරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තියෙන ප්‍රධානම ආයතනය වෙන පාර්ලිමේන්තුවයි. අවුරුදු 35ක් සේවය කරලා සෙන්කෝලය සුරැක්කිමි කියලා පොතක් ලියන්නේ ආන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කළ කැපවීම සංකේතවත් කරන්න. එතුමා සුරකින්නේ සෙන්කෝලය වුණාට සෙන්කෝලයෙන් කියවෙන්නේ මොකද්ද? සෙන්කෝලයෙන් ඇඟවෙන්නේ මොකද්ද කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. ඒ තමයි මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය. ඒ හින්දා අර മന്ത്രിවරු පොරකද්දී, മന്ത്രിවරු උදුරාගෙන දුවද්දී, മന്ത്രിවරුන්ගෙනුත් ගුටි කකා මේ සෙන්කෝලය ආරක්ෂා කරගත්ත හැටි මට මතකයි. සමාවෙන්න මම මේ කියනකොට මට මතකයි මේක පොතේ තියෙනවද කියලා මට මතක නැහැ. එක තැනක කිව්වා අපිට මේ සෙන්කෝලේ කරේ තියාගෙන කෙහෙල් කනක් කලේ තියාගෙන නටනවා කියලා නැටුවේ. බය හිටියලු අර සෙන්කෝලේ උල කඩලයයි කියලා. ඒ හින්දා සියලු තමුන්ගේ ජීවිත ආරක්ෂාව පැත්තක තියලා සෙන්කෝලේ ආරක්ෂා කරගන්න කරපු සටන. මම හිතන්නේ අපි මේ රටේ පුරවැසියෝ විදියට පල්ලියගුරුගේ මහතා වැනි මේ අභීත නිලධාරීන්ට ජාතියේත් අපේ රටේත් ගෞරවය පිරිනමමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.